Audio Jungle. හරි නංගි මල්ලි මේ වීඩියෝ එක කරන්නේ කැම්පස් පොතේ තියෙන තවත් විශේෂ කොටසක් ගැන. ඒ කියන්නේ ගොඩක් අය මේ කිසිම අවධානයක් දක්වන්නේ නැති කොටසක් ගැන තමයි මේ කියන්නේ. ඒ කියන්නේ ඔයාලට කැම්පස් යන්න පුළුවන් තවත් ක්‍රමයක් ගැන තමයි මේ කියන්න හදන්නේ. එහෙනම් අද වීඩියෝ එක කරන්නේ ඔයාලට ඉස්සෙල්ලා ස්කෝර් එක මැච් වෙන්න දුනත් මෙන්න මේ ක්‍රමයට කැම්පස් යන්න පුළුවන්. කෙටියෙන්ම කියනවා. හරිද? එතකොට මේ වීඩියෝ එක 2019 උසස් පෙළ කරපු අයට සහ 2020 උසස් පෙළ කරපු දෙගොල්ලොන්ටම ගොඩක් වැදගත්. මොකද 2019 මගෙන් අහුවා ඒ ගැන විස්තර. එතකොට ඒ ගැනත් මම කතා කරනවා. 2020 අයට ඕන කරන ටිකත් කතා කරනවා. එතකොට මම පැටලෙන්නේ නැති වෙන්න ඉස්සෙල්ලා 2020 එකට ඇවිල්ලා පස්සේ 2019 ආපු අර අතිරේක ප්‍රවේශ ගැන මම කතා කරන්න. හරිද? එතකොට මුලින්ම කියන්න ඕන නම් මල්ලි කැම්පස් යන අයට තියෙන ප්‍රවේශ කීපයක්. කියන්නේ කැම්පස් එකකට ප්‍රවේශ වෙන ප්‍රවේශ කීපයක් දීලා දෙන එකක් තමයි සාමාන්‍ය ප්‍රවේශ. අනිත් එක අතිරේක ප්‍රවේශ. අනිත් එක අභිආයෝජන යටතේ ප්‍රවේශ. අනිත් එක විශේෂ ප්‍රවේශ නැත්නම් විශේෂ විද්‍යාලය ප්‍රවේශ. තව එකක් පුරප්පාඩු යටතේ ප්‍රවේශ. ඔය ප්‍රවේශ ගැන මම ඔයාලට චූටි කෙටි හැඳින්වීමක් කරේ. ඔයාලට කැම්පස් යන පාත් කීපයක් තියෙනවා. ඒ කියන්නේ පාරවල් කීපයක් තියෙනවා කැම්පස් එකකට සිලෙක්ට් වෙන්න. හරිද? එතකොට මම මේ ගැන ඔයාලට කතා කරන්න නැහැ. මොකද මේ ගැන කතා කරොත් මේ මම ප්‍රවේශ දෙන වෙනම ඒ එක ප්‍රවේශ වලට විශේෂ එක නීති තියෙනවා. හරිද? ඒ ටික මම පස්සේ වීඩියෝ එකක් කරන්නම්. මොකද මේ ඒක ඔයාලට 2020 ට දැම්ම කිව්වොත් ඔක පටලවා ගන්නවා. හරිද? ඔයාලට අවශ්‍ය කාලේ මම ඒක මේ විදිහට වීඩියෝ එකක් කියලා දෙන්නම් විශේෂ නීතිත් එක්ක. හරිද? එතකොට මේ වීඩියෝ එකේදී කතා කරන්නේ අනිවාර්යයෙන් විශේෂ විධි විධානයකට සිසුන් ඇතුළත් කරගන්න නැත්නම් විශේෂ විධි විධානයකට ප්‍රවේශ. හරිද? විශේෂ විධි විධානයකට ප්‍රවේශ කියන්නේ මම කෙටි කරලා කියන විශේෂ ප්‍රවේශ කියලා. හරිද? විශේෂ ප්‍රවේශ කියන්නේ මේකටම තමයි. විශේෂ විධි විධානයකට ප්‍රවේශ. හරිද? එතකොට මම කියවනේ ඔයාලට කැම්පස් යන රිසල්ට් එක කියන්නේ කට් ඔෆ් වලින් රිසල්ට් එක මැච් වෙන්නේ නැති කෙනෙක්ට මෙන්න මේ විශේෂ ප්‍රවේශ යටතේ නැත්නම් විශේෂ විධි විධාන යටතේ කැම්පස් එකකට ඇතුල් වෙන්න පුළුවන්. හරිද? එතකොට ඒ ඇතුල් වෙන්න නම් ඔයාලා දේවල් කීපයක් කරලා තියෙන්න ඕනේ. සහ ඔයාලා දේවල් කීපයක් සපුරලා තියෙන්න ඕනේ. ඔයාලා අනිවාර්යයෙන්ම දේවල් කීපයක් සපුරලා තියෙන්න ඕනේ. හරිද? ඒ ගැන කොහොමද වෙන්නේ? ඒකට කොහොමද ආයෝජන කරන්නේ? කොහොම වුණොත් ඒකට එන්නේ කියන එක සම්පූර්ණ ඔයාලට කතා කරනවා මෙතන. ඒතකොට ඒ නිසා වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මේක ඔයාලට ගොඩක් වැදගත් එකක්. මොකද හැම අවුරුද්දකම ගොඩක් අය මේක මග අර ගන්නවා. මේ නොදැනුවත්කම නිසා මග අර ගන්නවා. කියන්නේ මේක කිසි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ගොඩක් නංගිල මල්ල. පස්සේ මතක් වෙන්නේ. පස්සේ මතක් කරලා හරියන්නේ නැහැ. හරිද නංගිලි? අපි මං කිව්වා මේ වීඩියෝ එකේදී කතා කරන්නේ විශේෂ විධි විධානයකට ප්‍රවේශ සහ අතිරේක ප්‍රවේශ. අතිරේක ප්‍රවේශ ගොඩක්ම වැදගත් වෙන්නේ 2019 ට. මම ඒක අන්තිමට කියන්නම්. ඒතර මේ විශේෂ විධි විධානයකට කියන්නේ මම කෙටි කරලා කියනවා විශේෂ ප්‍රවේශ. විශේෂ විධි විධානයකට ප්‍රවේශ වල කොටස් කීපයක් තියෙනවා. හරිද? කියන්නේ කොටස් කීපයක් තියෙනවා. ඔයාලට වැඩි දුර මේ ගන්න කොටස් කීපයක් තියෙනවා. ඒක එකක් තමයි කායික හා අන්ධ. ඒ කියන්නේ ඔයාලගේ යාළුවෙක් කවුරු හරි නම් ඇස් පේන්නේ නැති හෝ කන් ඇහෙන්නේ නැති කෙනෙක්ට විශ්වවිද්‍යාල ප්‍රවේශ වෙන්න පුළුවන් එක විදියක් තියෙනවා. හරිද? ඒ විදියක් කියන්නේ ඒකට ෆෝම් එකක් තියෙනවා කැම්පස් පොතේ අන්තිම හරිය. මම හිතන්නේ මේක නම් ගොඩක් අය ලොකුවට ඕන වෙන එකක් නැහැ. හරිද? ඒ නිසා මම මේ ගැන එච්චර කතා කරන්න යන්නේ නැහැ. හරිද? කායික හා අන්ධ. මොකද ඒ කට්ටියන්ට ඒ පාත් එකෙන් තමයි කැම්පස් යන්න තියෙන්නේ. ඒ නිසා එයාලා දන්නවා මේක මොකද්ද කෙරෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ ලොකු පිරිසක් නැති ඉන්න මම ඒකට ලොකුවට වලට කියන්නේ නැහැ කායික හා අන්ධ. අනිත් එක තමයි අරණගේ වැලේ. ඒතකොට මේකේ දෙවෙනි එක විදියට කතා කරන්නේ අධ්‍යයන කටයුතු හැර. කියන්නේ අධ්‍යයන කටයුතු හැර වෙනත් ශාස්ත්‍රයන්නේ විශිෂ්ටතාවයයි. අධ්‍යයන කටයුතු හැර වෙනත් ශාස්ත්‍රයන්නේ විශිෂ්ටතාවයයි තමයි මේ chance එක දෙන්නේ. ඒ කියන්නේ මම මේක චුට්ටක් පැහැදිලි කරන්න මෙහෙම. ඔයාලට කැම්පස් යන ඉසෙට් මදි වුණත් හරිද? ඔයාලා කැම්පස් යන ඉසෙට් මදි වුණත් ඔයාලා තියෙන අඩු රිසල්ට් එකක් නම් කැම්පස් යන තරම් හොඳ රිසල්ට් එකක් ඔයාලා නැත්නම් ඔයාලා මෙන්න මේ විදිහට කැම්පස් යන්න පුළුවන්. රිසල්ට් අඩු අයට මෙන්න මෙහෙම පාත් එකක් තියෙනවා කැම්පස් යන්න. මම සාමාන්‍ය පාත් එක නැතුව
තව පාර්ට් එකක් තියෙනවා කැම්පස් යන. ඒකට තමයි මේ විශේෂ ප්‍රවේශය තියෙන්නේ. හරිද? හැබැයි ඔයාලට ඉසඩ් එක අඩුයි රිසල්ට් එක අඩුයි කියලා මේ පාත් එකේ කැම්පස් එකට යන්න නම් මෙන්න මේ කියන දේවල් වල ඔයාලා විශිෂ්ටයෙක් වෙන්න ඕන. මේ කියන දේවල් වල ඔයාලා විශිෂ්ටයෙක් වෙන්න ඕන. හරිද? එතකොට විශිෂ්ටයෙක් කියන්නේ ඔයා මෙන්න මේ කියන දේවල් වල දක්ෂතා පෙන්නලා තියෙන්න ඕන නම් ඉවල්ලේ. හරිද? ඒව තමයි හරිද? ඔයා මෙන්න මේ කියන ඒවයි දක්ෂතා තියෙනවා. එක්කෝ චිත්‍ර, එක්කෝ නැටුම්. ඒ කියන්නේ සෞන්දර්ය විෂයන්, නැත්නම් රංග කලාව, නැත්නම් සංගීතේ, නැත්නම් ක්‍රීඩා නම් ගොඩාක් අයට තියෙනවා. ක්‍රීඩා, සංගීත මේවා ගොඩක් අයට තියෙනවා. නැත්නම් බාල දක්ෂ, නැත්නම් වෙනත් මොන හරි දක්ෂතාවය කියන්නේ වෙනත් දක්ෂතාව කියන්නේ සාමාන්‍ය සමාජ සේවා ඔය එක මේවා තියෙන්නේ. අන්න ඒ වගේ දක්ෂතාවක් වෙනවා. ඒ කියන්නේ මේ වෙනත් දක්ෂතාව වල අර මේ ඉස්කෝලේ ක්‍රිකට් හිටියා කියන්නේ ඒව දාන්නේ පහ සමහර නංගිලා මල්ලා කතා කරලා එහෙමත් ඒව දාන්න. ඒව නෙමෙයි මේ කියන්නේ. හරිද? ඒව නෙමෙයි. චිත්‍ර, නැටුම්, සංගීත, ක්‍රීඩා මෙන්න මේවයි ඔයාලට දක්ෂතාවක් තියෙනවා නම් අනිත් ළමයින්ට සාපේක්ෂව ඔයාලට තියෙනවා කැම්පස් යන මෙන්න මෙහෙම පාත් එකක්. විශේෂ ප්‍රවේශයක් නැත්නම් විශේෂ විධානයකට කැම්පස් යන පාත් එකක් තියෙනවා. හැබැයි ඔයා දැන් සෞන්දර්ය විෂයක් කරාට ඔයාලා චිත්‍ර, නැටුම්, සංගීත මේ ක්‍රීඩා ගොඩක් අය තියෙනවා. මට කතා කරලා ගොඩාක් නම් ලෙවල්ලට ක්‍රීඩා සාහිත්‍ය සංගීත ඔය නැටුම් ඔය සේරම තිබ්බා. හරිද? ඉතින් මෙන්න මේ ක්‍රීඩා ඒවත් ඔයාලා නැගිමල්ලි අනිවාර්යෙන්ම මෙන්න මෙහෙම ඒවා තමයි තියෙන්න ඕනේ. හරිද? මෙන්න මේ වගේ දේවල් තමයි තියෙන්න ඕනේ. මේකෙදි නම් එවලේ ඔයාලා එක්කෝ එකක් තමයි ජාතික මට්ටම. ජාතික මට්ටම කියන්නේ සාමාන්‍ය සමස්ත ලංකා මට්ටම. සමස්ත ලංකා මට්ටමට ගිහිල්ලා තියෙන්න ඕනේ නැත්නම් ප්ලේසස් තුනෙන් එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. හරිද? එතකොට අනිත් එක තමයි ජාත්‍යන්තර මට්ටම. සමස්ත ලංකා මට්ටම සහ ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ වල තියෙන්න ඕනේ. හරිද? මේ ජයග්‍රහණ වලට ඔයාලට වෙනම ලකුණු ගාණක් එකතු කරනවා. ඒක වෙනම ලකුණු මම කියන්න ප්‍රොසීජර් එක කොහොමද වෙන්නේ කියලා වෙනම ලකුණු ගාණක් එකතු කරනවා. අන්න ඒ විදිහට ජාතික මට්ටමේ හෝ ඒ කියන්නේ ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ තියෙන්න ඕනේ. හැබැයි සමහරව අහලා තිබ්බා මොනාද ඒවට සහභාගී වුණාත් ඇද්ද කියන එක. සහභාගී වුණාත් වෙච්ච සාතික තියෙනවා නම් ඔයාලා ඉදිරිපත් කරන්න නම් මල්ලි. හැබැයි මම දෙපාරක් තුන් පාරක් මම කතා කරලා විස්තර කරලා ඊපස්සේ යාලා වැඩිපුර ලකුණු දෙන්නේ මෙන්න මේ පළවෙනි ස්ථාන, දෙවෙනි ස්ථාන, තුන්වෙනි ස්ථාන වල ඉන්නවනම් තමයි. චිත්‍ර, නැටුම්, සංගීත, නැත්නම් බාල දක්ෂ ඔය කියන ඒවා මේ සමස්ත ලංකා ජයග්‍රහණ සහ ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ තියෙනවා නම් විතරයි. තව එකක් තියෙනවා. හැබැයි මෙන්න මේ අර මම කිව්වා ජාතික මට්ටමෙන් හෝ සමස්ත මේ ජාත්‍යන්තර මට්ටමෙන් ඔයාලට ජයග්‍රහණ තියෙන්න ඕන කියලා. හැබැයි තව කොන්දේසියක් තියෙනවා. ඔන්න එක කොන්දේසියක් කිව්වා ජාතික මට්ටමේ හෝ ජාත්‍යන්තර මට්ටමේ ඔයාලා ගිහිල්ලා තියෙන්න ඕනේ. ගිහිල්ලා තියෙනවා නම් ඒ සර්ටිෆිකේට් සහ ඒ දිනපු සර්ටිෆිකේට්. හැබැයි ඒව අනිවාර්යෙන් 2017 10යි 1 ඉඳලා 2020 9යි 30 වෙනකන් මේව විතරයි මේකට දාන්න පුළුවන්. 2017 10යි 1 සිට 2020 9යි 30 වෙනකන් කරපුවා විතරයි මේකට දාන්න පුළුවන්. මම ඔයාලට පොඩි මේ අර ට්‍රික් එකක් කියලා දෙන්නම් මේකට අදාළ නැති ඒවාට. හරිද? මම මේක තජුට්ටේ කියලා දෙන්නම්. ඒ කියන්නේ මෙන්න මේ කාල සීමාව තුල ඔයාලට ජයග්‍රහණ විතරයි එයාලා සලකනවා කියලා කියන්නේ. ඒ කියන්නේ 2017 10 ඉඳලා 2020 9යි 30 වෙනකන් ඔයාලා කරපු ක්‍රීඩා තරඟ නැත්නම් ඔයාලා සහභාගී වෙච්ච සංගීත තරඟ අන්න ඒවායින් ලබාගත් ජාතික මට්ටමේ සහ ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ වලට අනුව තමයි ඔයාලට මේ පාත් එක හදන්නේ. හරිද? එතකොට ඔන්න ඔය සුදුසුකම් දෙක තමයි නංගි මල්ලි ඔයාලට තියෙන්න ඕනේ. තමයි ජාතික මට්ටමේ ජාත්‍යන්තර මට්ටමේ මේවට ගිහිල්ලා තියෙන්න ඕනේ. එකක් මෙන්න මේ පරාසය ඇතුළේ තියෙන්න ඕනේ. හරිද? ඔය දෙකම තියෙනවා නම් හරිද? සාමාන්‍ය නංගි මල්ලි සෞන්දර්ය කැම්පස් එකේ මගේ සිංහල
ඉංග්‍රීසි අකුරු ලියන එක අවුල්. හරි. ගණන් ගන්නවා. සෞන්දර්ය කැම්පස් එකේ හිතන්න 100ක් ඉන්නවා කියලා 100ක් ගන්නවා. බැච් එක 100ක් ගන්නවා කියලා හිතන්න. 100ක් ගන්නවා නම් මේකෙන් 4 දෙනෙක් 4 දෙනෙක් අර මං කිව්ව දක්ෂතා අනුව තෝරගන්නවා. සාමාන්‍යයෙන් අවුරුද්දට 4කට වැඩි සමහර වෙලාවට ගන්නවා. හරිද? සාමාන්‍ය දලාගයක් තමයි මං කිව්වේ 4ක් කියලා. හරිද? මේ ප්‍රවේශයෙන් 4 දෙනෙක් ගන්නවා. 200ක් හිටියොත් 200ක් ගන්නවා. සෞන්දර්ය බැච් එක සෑහෙන ගන්නවනේ. තුන අනිවාර්යයෙන් සාමාන්‍ය 20ක් විතර ගන්නවා මේ ප්‍රවේශයයි. එතකොට ඔයාලට සෑහෙන chance එකක් නංගි මල්ලි. ඒතර මේක ගොඩාක් නංගිලා මල්ලා මේක මග අරගෙන. ඒ වගේම තමයි සබරගම. සබරගමුවේ සහ ජපුරේ තියෙනවා ක්‍රීඩා වලට කෝසස් දෙකක් අන්න ඒවටත් ගන්නවා. අර ක්‍රීඩා දක්ෂතා. තව ඔයාලට කැමති මේක එක වාසියක් තමයි ඔයාලට කැමති කැම්පස් එකකට යන්න පුළුවන් මේ දක්ෂතා තියෙනවා. ගොඩක් අය සෞන්දර්ය චිත්‍ර නිරූප සංගීත කරපුවා නම් සෞන්දර්ය තමයි යන්න බලන්නේ. එහෙම යන එක තමයි වැඩිම හොඳ. එයාලා ගොඩක් දක්ෂ නම්. හරිද? නැත්නම් ඔයාලට පුළුවන් කැමති කැම්පස් එකක් ඉල්ලන්න. මම ඒක ඔයාලට කියන්නම්. හරිද? ඔන්න ඔය දක්ෂතා තියෙනවා නම් ඉමල්ලේ. හරිද? ඔය කියන ඒවා සම්පූර්ණ කරලා තියෙනවා නම් ඔයාලට මෙතනින් chance එකක් තියෙනවා යන්න. තව එක වැදගත් දෙයක් තියෙනවා මේක. හරිද? දැන් හිතන්න සාමාන්‍ය කෝස් එකකට මම කියන සෞන්දර්ය මම මේ දාලව ගන්නේ සෞන්දර්ය එකට සෞන්දර්යයේ හිතන්න මාතර දිස්ත්‍රික්කයෙන් ඉසල්ට් එක 1.2.3 කියලා. හරිද? 2.3 ඔයාගේ ඉසල්ට් එක අන්නේ දිස්ත්‍රික්කේ නිකුත් කරන කට් ඔෆ් එකයි 0.2යි මේ 1.2 අතර තියෙන්න ඕන ඔයාලා කට් ඔෆ් එක. ඒක ඔයාලා කට් ඔෆ් වෙනවා ඔයාලා ඉසල්ට් ලකුණ. ඉසල්ට් ලකුණ මෙන්න මේ දෙක අතර තියෙන්න ඕනේ. කියන්නේ මොණයන් හෝ ඔයාලා මෙන්න මේ විශේෂ ප්‍රවේශයකට ඉල්ලන කෝස් එකට ඒ දිස්ත්‍රික්කයෙන් නිකුත් කරන කට් ඔෆ් එකයි මේ 0.2යි කියන දෙක අතර තියෙන්න ඕනේ. ඒ කියන්නේ 0.3 තියෙනවා කියන එක. ඒ කියන්නේ ඉන්න chance එකක් තියෙනවා. මම මේ ගිය අවුරුද්ද ගොඩක් කැලේ දුන්නා 0.4 0.6 ඔන්න ඔය කට්ටියට ගොඩක් කැලේ දුන්නා මෙන්න මේකෙන්. හැබැයි ගොඩක් නංගල වල chance තිබිලා මේකෙන් ප්‍රයෝජන ගන්නේ නැහැ. මොකද ගොඩක් අය මේක හයදුම් කරන විදිහ හරියටම දන්නේ නැහැ. හරිද? හරියටම හයදුම් කරන විදිහ නංගිමලි දන්නේ නැහැ. ඔන්න ඔය අතර සෙට් එක තියෙනවා. එතකොට මම ඔයාලට නීති තුනක් කිව්ව එකක් තමයි ඔයාලා ජාත්‍යන්තර මට්ටමේ ජාතික මට්ටමේ මේවට මේ වෙලා තියෙන්න ඕන. ඊට පස්සේ ඒක අර කිව්ව දිනයන් අතර දින පරාසයන් අතර තියෙන්න ඕන. ඊට පස්සේ අනිත් එක තමයි ඉසඩ් ලකුණ මෙන්න මේ අතර තියෙන්න ඕන. එතකොට ඒව අතර තියෙනවා නම් ඔයාලට කට් ඔෆ් එකේ කට් ඔෆ් දැම්මට කැම්පස් එකක් සමහර වෙලට සිලෙක්ට් වෙන්නේ නැහැ. කට් ඔෆ් එකෙන් සිලෙක්ට් වෙන්නේ සාමාන්‍ය ප්‍රවේශයට. මේක මම කිව්ව විශේෂ. මේක විශේෂ අවස්ථාව. විශේෂ ප්‍රවේශය. විශේෂ විධි විධාන නැත්නම් විශේෂ ප්‍රවේශ මම කෙටි කරලා කියන්නේ විශේෂ ප්‍රවේශ කියලා. හරිද? ඒතකොට විශේෂ ප්‍රවේශය. මේකෙදි නම් ඉමල්ලි ඔයාලට ඔයාලා ලගපු මොනවාද සහතික ටික මම මේකට ඇඳුම් කරලා හැටි කියන්නම්. මේ සහතික ටික ඕන. ඒ ටික යවන්න ඕන. ඊට අමතරව ඔයාලගේට අනිවාර්යයෙන්ම මේ මෙන්න මේ විශේෂ ප්‍රවේශය වලට මොනවාද කියන්නේ ඒකට සම්මුඛ පරීක්ෂණය. ඉන්ටර්විව් අනිවාර්යයෙන්ම UGC එකෙන් ඉන්ටර්විව් එකක් තියෙනවා. ඒකට ඔයාලා යන්න ඕනේ. එයාලා කතා කරනවා. ඔයාලට මේ කියන දක්ෂතා තිබිලා ඔයාලගේ මේ සහතික ටිකත් එක්ක ගැලපෙනවා නම් ඔයාලගේ ලකුණක් නිකුත් කරනවා ඒ සහතික වලට. ඒ ලකුණු ටිකයි ඉසඩ් ලකුණයි එක්ක එකතු කරලා එයාලගේ වෙනම ක්‍රියාවලියක් තියෙනවා. ඔකට ඉසඩ් හදන්න. හරිද? ඔකට ඉසඩ් දාලා ඔයාලා ළමයි ගන්න වෙනම ක්‍රියාවලියක් තියෙනවා. මෙන්න මේ මට්ටමේ මෙන්න මේ මට්ටමේ කියලා. එතකොට ඒවට සිලෙක්ට් වුණාම පස්සේ එක ළමයි මේ ඒ ක්‍රියාවලිය වලට ඕනේ නැහැ. මේක වැදගත් නැහැ. හරිද? එතකොට මේ ඉන්ටර්විව් එකට කතා කරනවා. ඊට පස්සේ ඉන්ටර්විව් එකට ගියාට පස්සේ ඔයාගේ අර සහතිකවල ඔරිජිනල් ඒවා එතනදී ඉදිරිපත් කරන්න කියනවා. එතකොට ඔයාලට ඉදිරිපත් කරන්න පුළුවන් වෙනවනේ ඔරිජිනල් එක. එතකොට එතනදී ඔයාලව සිලෙක්ට් කරගන්නවා. කට් ඔෆ් එක මේ රිසල්ට් එක අඩු වුණා. රිසල්ට් එක අඩු වුණා. කට් ඔෆ් එකෙන් ඔයා සිලෙක්ට් වෙන්නේ නැත්නම් මෙන්න මේ ක්‍රියාවලිය යටතේ ඔයාව සිලෙක්ට් කරගන්න. ඒ නිසා මේ අවස්ථාව නම් ඉමල්ලි මගේ අරගන්න එපා. හරිද? ගොඩක් නංගිල බලලා මේ අවස්ථාව මගේ අරගන්න එක කරන්න එපා. අපරාධයක් මේක කරන එක. හරිද? ඊට පස්සේ ආයුධ කරන විදිය කියන්නම්. මේක ආයුධ කරලා තිබුණ නැහැ ගොඩක් අය. මේක හරියට දන්නේ නැහැ. යාළ ප්‍රොසීජර් එකක් දන්නේ නැහැ. ගොඩක් නංගිල බලලා මෙන්න මේව කරන්නේ. හරිද? ඕකට නංගිල ඔයාලා දාන යුනිකෝඩ් ලිස්ට් එක හරියන්නේ නැහැ. ඔයාලා පොදුවේ යුනිකෝඩ් ලිස්ට් එකක් දැම්මේ.
ඒක පුරවලා යවුවා කියලා ඔයාලා මේකට සිලෙක්ට් කරගන්නේ නැහැ. ඔයාලා වෙනම අයදුම් කරන්න ඕන. හරිද? වෙනම අයදුම් කරන්න ඕන. ඒකට අයදුම් කරන්න නම් මල්ලි ඔයාලා කැම්පස් පොතේ 302 වෙනි පිටුවේ තියෙනවා තැඹිලි පාට ඇප්ලිකේෂන් එකක්. තැඹිලි පාට 302. මේ තැඹිලි පාට ඇප්ලිකේෂන් එක ඔයාලා හරියට පුරවන්න ඕනේ. මේක හරියට පුරවද්දී ඔයාලා පැටලෙන තැනක් තියෙනවා. ඒකෙත් ඔයාලට දාන්න තියෙනවා යුනිකෝඩ්ස්. මෙහෙම කොටු මෙන්න මෙහෙම තුනක් මට මතක හිටියේ 16. ඔව් 16ක් තියෙනවා. මෙන්න මෙහෙම ඉලක්කම් තුනක් එක්ක තියෙන 16. ඔයාලා මෙතන යුනිකෝඩ් 16ක් ඉල්ලන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන හැබැයි ඔයාලා යුනිකෝඩ්ස් දාන්න එපා. ඒ කියන්නේ 0.11h 0.12l ඔන්න ඔහොමනේ යුනිකෝඩ්ස් තිබ්බේ. මෙතන දාන්න ඕනේ යුනිකෝඩ්ස් නෙමෙයි. මෙතන දාන්න ඕන කෝස් කෝඩ්. ඒ කියන්නේ ඔයාලා කැමති කැම්පස් එකක් මේකෙදි දෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් කැමති අනුපිළිවෙලට මේකත් හදන්න. හරිද? එතකොට කෝස් කෝඩ් උ යුනිකෝඩ් අතර වෙනස මොකක්ද? කෝස් කෝඩ් එකක් කියන්නේ නම් ඉවල්ලි මෙන්න මෙහෙම දෙයක්. හරිද? දැන් මම ඔයාලට පළවෙනි වීඩියෝ එකේදී කිව්වා මේ යුනිකෝඩ්ස් මෙන්න මෙහෙම තියෙනවා කියලා. දැන් 0.11 h 0.11 l මේ h l මේ අන්තිම ඉංග්‍රීසි අකුරෙන් කියන්නේ කැම්පස් එක. ඒකත් එක එකතු වෙනවම තමයි යුනිකෝඩ්ස් එකක් එන්නේ. මේ ඉස්සරහින් තියෙන්නේ කෝස් කෝඩ් එක. එක එක කෝස් එක. සෞන්දර්යයට වෙන කෝස් කෝඩ් එකක් තියෙන්නේ. එතකොට සබරගම මොනවාද ක්‍රීඩා වලට දෙන්නේ එක කෝස් කෝඩ් එක 0.12 කියලා හිතන්න. ඔය විදිහට දැන් බයෝ සයන්ස් වලට දෙන්නේ එක කෝස් කෝඩ් එකක් 0.13. ඒ කියන්නේ ඉංග්‍රීසි අකුර නැහැ. අක තියෙන ඉංග්‍රීසි අකුර නැහැ. ඉංග්‍රීසි අකුර දැක්කම මේ දැම්ම මේ යුනිකෝඩ්ස්. මේ තියෙන නිකන් එක කෝස් කෝඩ්. හරිද? අන්නේ කෝස් කෝඩ් වලින් තමයි පුරවන්නේ. ගොඩක් ළඟිල මල්ල මේක පටල ගන්න. යුනිකෝඩ් පුරවන්න එපා. යුනිකෝඩ් පෙරවුවොත් ඔයාගේ ඇප්ලිකේෂන් එක කැන්සල් කරනවා. යුනිකෝඩ්ස් වලින් නෙමෙයි පුරවන්නේ. මේ කෝස් කෝඩ් වලින් පුරවන්නේ. එතකොට හිතන්න ඔයාලට කෝස් කෝඩ් 16ක් ඉල්ලන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට පාඨමාලා 16ක් ඉල්ලන්න පුළුවන්. බයෝ සයන්ස් පාඨමාලාව, සෞන්දර්ය පාඨමාලාව, කලා පාඨමාලාව, එතකොට මොනවාද ඊට පස්සේ ගියාන් පස්සේ බෞද්ධ විද්‍යා පාඨමාලාව මම මේ උදාහරණ කියන්නේ. හරි. එතකොට සිනමා වේදී පාඨමාලාව, ලෝ පාඨමාලාව, එතකොට කොමර්ස් පාඨමාලාව, ක්‍රීඩා පාඨමාලාව අන්නේ විදියට ඒ විදියට කෝස් කෝඩ් ඉල්ලන්න ඕන. හරිද? මේ කෝස් කෝඩ් තියෙනවා ඔයාලගේ යුනිකෝඩ්ස් වල. යුනිකෝඩ්ස් වලම ඉංග්‍රීසි අකුර අයින් කරලා. හරිද? එතකොට මෙන්න මෙහෙම පිරවෙන්නේ. මම මේ උදාහරණ විදිහට පුරවන්නේ 0.11 0.12 0.13 0.14. ඒතර ඉංග්‍රීසි අකුර වෙන්නේ නැහැ. එකම වගේ කෝඩ් දෙයක් එන්නේ නැහැ එතකොට. තේරුණානේ? අන්න එහෙම තමයි පුරවන්නේ. ඉස්සෙල්ලා ඔයාලා යන්න ආස කෝසස් ටික මොනවද බලන්න. ඔයාලා කැමති කැම්පස් එක මේකෙදි දෙන්නේ නැහැ. එයාලා තියෙන කැම්පස් එකට තමයි ඔයාලා යන්න ඕනේ. ඒතර සෞන්දර්ය කැම්පස් එකේ සෞන්දර්ය තියෙන කෙනෙක් න සෞන්දර්ය කැම්පස් එකේ තමයි දෙන්නේ. ඒතර ඔයාලා මුලින් ඉල්ලන්න මෙහෙම 16ක් තියෙනවනේ. ඒතර මුලින්ම දාන්න ඔයා ආසෙ ඒකේ ඔයා ආස පිළිවෙලට තමයි දාන්නේ. මුලින්ම දාන්න ඔයා ආස කෝස් කෝඩ් එක. 0.11ට ආස නම් ඒක 0.12ට ආස නම් ඒක 0.13ට ආස නම් හරි නේද මල්ලේ? ඔය මේ කෝස් කෝඩ් එක. කෝස් කෝඩ් එක තියෙනවා ඔයාලගේ 43 ඉඳලා 130 පිටු වෙලකම් තියෙනවා කෝස් කෝඩ් එක ස්ට්‍රීම් වලට අදාළ කෝස් කෝඩ්. මෙන්න මෙහෙම තියෙන්නේ. දැන් හිතන්න මාතෘකාවක් එක තියෙනවා කලා එක ගැන හඳුන්වලා තිබ්බේ. ඒතර 43 ඉඳලා 130 වෙනකම් බලන්න. ඒතකොට ඔයාලා කෝස් කෝඩ් ටික හොයාගන්න පුළුවන්. ඒකේ තියෙනවා යට කලා එක ගැන විස්තර කරලා යෝජිත ශිෂ්‍ය ප්‍රවේශය යටින් තියෙනවා මේ පාඨමාලා කේතේ කියන්නේ. අංක 3ක එක 0.19 මට කලාවල මතක නැහැ මම මේකත් දාන්නේ 0.19 අන්න ඒ වගේ අංක 3ක් තියෙන්නේ අන්න ඒක විතරයි දාන්නේ. ඒතර ඔයාලට ඉල්ලන්න පුළුවන් එක එක පාඨමාලා ඉල්ලන්න පුළුවන්. ඒක තියෙන කැම්පස් ඉල්ලන්න බෑ ඔයාලට. ඒ කියන්නේ ඉංග්‍රීසි අකුරු ඉල්ලන්න බෑ. ඒ විදිහට මේකෙන් බලලා ඔයාලට ඉල්ලන්න පුළුවන් ඔයාලා ආස කෝස් කෝඩ් යුනිකෝඩ්ස් නෙමෙයි කෝස් කෝඩ්. කෝස් කෝඩ් එකේ ඉඳලා 16 වෙනකන් දාන්න. මේ පිළිවෙලට දාන්න. 1 2 3 4 5 6 කියලා පිළිවෙලට දාන්න. ඒක ආස එක මුලින් දාන්න. හරිද? ඔන්න කෝස් කෝඩ් ටික දාලා ඒ තමිල් පාඩ ඇප්ලිකේෂන් එක. පිළිවෙල.
300 දෙවෙනි පිටුවේ තියෙන තමිල් පාඨ ඇප්ලිකේෂන් එක පිළිගුවා. පුරවල විතරක් මදි. ඔයාලට මම කියවනේ ජාත්‍යන්තර මට්ටමේ හරි ජාතික මට්ටමේ හරි තරඟවල දිනපු සහතික ඒ සහතික වල ෆොටෝස් ඕන. නේ ෆොටෝ කොපි සහතික කරගන්න ඕන. සහතික කරගන්නවා කියන්නේ ඒ සහතිකය වල ෆොටෝ කොපි කරලා ඒක සත්‍ය පිටපතක් කියලා ප්‍රින්සිපල්ට කියලා සයින් කරගන්න. නැත්නම් තර්ඩ් සයි කරපු කෙනෙක් නම් සාමාන්‍ය සුපිරියරිටි කියලා සයින් කරගත්තම ඇති. ඊට අමතරව තව ඇප්ලිකේෂන් එකක් තියෙනවා 303 ප්‍රින්සිපල් අස්සම් කරන එක. ප්‍රින්සිපල්ට අස්සම් කරන්න මෙහෙම සුදු පාට ඇප්ලිකේෂන් එකක් තියෙනවා. ඒකත් ඔයාලා print කරගන්න ඕන. මේකත් print කරගන්න ඕන. පොත ගත්ත කෙනෙක් නම් ඕනේ නැහැ. මේක කඩලා අරගන්න පුළුවන් පොත ගත්ත කෙනෙක් නම් නැත්නම් PDF එකක් තියෙන කෙනෙක් නම් print කරගන්න වෙනවා 300 දෙවෙනි පිටුවේ 303 වෙනි පිටුවේ දෙකම. හරිද? කලර් printer එකෙන් අනිවාර්යෙන් print කරන්න කලර් printer එකෙන්. එතකොට ප්‍රින්සිපල්ට සයින් දාන්න තියෙනවා. එතකොට ප්‍රින්සිපල්ට තියෙනවා ඔයා ඉස්කෝලේදී සමස්ත ලංකා ගියාද? ජාත්‍යන්තර මට්ටමට ගියාද? ඉස්කෝලේ මෙන්න මේ දින සීමාවන් අතර ඔයා මෙන්න මේ කියන ජයග්‍රහණය කරාද කියලා ප්‍රින්සිපල්ට ලියලා ප්‍රින්සිපල්ට අස්සම් කරන්න තැනක් තියෙනවා. ඒ ෆෝම් එක ප්‍රින්සිපල් පුරවන්න. අනිවාර්යෙන් මේ ෆෝම් එකත් නංගි මල්ලි ඕනේ. හරිද? ඒතකොට මොනවද ඕන ඇප්ලිකේෂන් එකට මේව කරන්න? එක තමයි ඔයාලගේ තමිලි පාට ඇප්ලිකේෂන් එක පුරවලා කෝස් කෝඩ් ටික හරියට දාලා එකක්. හරිද? එනවා යන්න කැමති කෝස් කෝඩ් වලට ඕන එකක් දාන්න. හරිද? එතකොට ඒක ප්‍රවේශයට ආයතන කරනවා නම් ඔයාලට වෙන්න ඕන පළවෙනි දේ තමයි තමිලි පාට ඇප්ලිකේෂන් එක පුරවලා ඔයාලගේ කෝස් කෝඩ් ටික හරියට කෝස් කෝඩ් දාලා මේව ගලක් දැම්මා. ඊට පස්සේ 303 තියෙන ප්‍රින්සිපල්ට අස්සම් කරන්න එක. ඒක ප්‍රින්සිපල් ඔයාගේ දක්ෂතාවන් ගැන ලියලා ඉස්කෝලේද මේ වෙච්ච ඒතර සමස්ත ලංකාවේ වෙච්ච දක්ෂතාවන් ගැන ලියලා අස්සම් කරන එක. ඒ දෙවෙනි එක. ඊට පස්සේ ඔයා ලබාගත්ත සහතික ටික. ওই සහතික ටික ෆොටෝ කොපි කරලා ඔරිජිනල් එක යවන්න එපා. ඔරිජිනල් එක ඔයාලට ඉන්ටර්විව් එකේදී කරන්න තියාගන්න. ඔරිජිනල් එක යවන්න එපා. ඔය තුන. ඔය ડોකියුමන්ට්ස් ටික මේව කරලා ලියාපදිංචි තැපෑලෙන් යවන්න ඕන. අනිවාර්යයෙන්ම ලියාපදිංචි තැපෑලෙන් යවන්න. මේක මේ සතියක් දෙකක් ඇතුළත කරන්න. මේ සතිය දෙක ඇතුළත කරන්න. වැඩි කල් යවන්න එපා නංගි මල්ලි. පුළුවන් නම් මේ සතිය ඇතුළත යවන්න කොහොම හරි. ප්‍රශ්නයක් නැහැ. සංචලන සීමා නිසා ඔයාලට පොඩි chance එකක් තියෙනවා. හරිද? එතකොට මේ සති දෙක ඇතුළත කාලය තුල යවන්න ඔයාලගේ දන්න අයටත් කියන්න. චිත්‍ර නැටුම් සංගීත කරන අයට කියන්න මේකට දාන්න කියලා. මේක නිසා ගොඩක් අය කැම්පස් යන chance එක හම්බ වෙනවා. හැබැයි නංගිලා වල මේක ඉල්ලන්නේ නැහැ. හරිද? ඒතකොට ලියාපදිංචි තැපෑල දාන්න. අර කලින් ඇඩ්‍රස් එකමයි UGC එකේ ඇඩ්‍රස් එකමයි දාන්න තියෙන්නේ. ඒක මෙතන මම කියන්න ඕනේ නැහැ. ඔයාලට දැන් කියලා කටපාඩම් ප්‍රති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් විශ්වවිද්‍යාල සභාව වෝට් ප්‍රදේශ කොළඹ 4 එකනේ. හරිද? එතකොට ඒක දාදී ලොකු ලියුම් කවර එක දාන්න. ලොකු ලියුම් කවර එක අර කිව්ව ડોකියුමන්ට් තුනම සම්පූර්ණ කරලා දාන්න. දාලා උඩින් ලියන්න විශේෂ විධිවිධාන යටතේ ප්‍රවේශ කියලා. විශේෂ විධිවිධාන යටතේ ප්‍රවේශ කියලා. උඩින් ගියාට 2020 හරි විශේෂ විද්‍යාලයට ප්‍රවේශ කියලා ලිව්වා. ලොකු ලියුම් කාර්යයක් ගත්තා. අර ටික දැම්මා. රෙජිස්ටර් පෝස්ට් දැම්මා. අනිවාර්යයෙන්ම මේක රෙජිස්ටර් පෝස්ට් දාන්න ඕනේ. ඒක ආයෙ කතා දෙකක් නැහැ. හරිද? එතකොට අනිත් අයට කියන්නේ මේක රෙජිස්ටර් පෝස්ට් දාන්න කියලා. ඔයාලගේ දන්න අය ඉන්නවනේ සමන්දන වලින් ගොඩාක් සමස්ත ලංකාව ගිහිල්ලා ඔය අප් ගහපු සෑහෙන දක්ෂ කට්ටිය ඉන්නවනේ සිතාර ගහන තබ්ලා ගහන්නේ. ඔය කට්ටියට කියන්නේ මේක දාන්න කියලා. හරිද? මේක මරු පාත් එකක් කැම්පස් යන්න. හරිද? එතකොට ඔන්න ඔය ටික කම්ප්ලීට් කරලා දාන්න. ඊට පස්සේ මේක යටතේ තව එකක් තියෙනවා නංගි මල්ලි. එතකොට ඒක ඉවරයි. මේක යටතේ තව එකක් තියෙනවා ක්‍රීඩා කරපු අයට අර කිව්වේවට අමතරව සමස්ත ලංකා ජාතික මට්ටමට අමතරව තව විශේෂ එකක් තියෙනවා. මම ඒක මෙතන ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. ඔයාලා කවුරු හරි මොනවා ඔලිම්පික් ගිහිල්ලා තියෙනවා. හිතන්නේ එහෙම වරුත් ඇති ගිහින්. ඔලිම්පික් සහතික තියෙනවා නම් නැත්තම් නැත්තම් ඊට පස්සේ මොනවද පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩාවල ඔය මහා ජාත්‍යන්තර ලොකු ලොකු නම් තියෙනවා. අන්න ඒවා තියෙනවා නම් ඔයාලට කැම්පස් යන්න පුළුවන්. ඒකට ලෙක්චර් එක කරලා ලොකුවට බලන්නේ නැහැ. ඔයාලව විශිෂ්ට ශිෂ්‍යයෙක් විදිහට කැම්පස් කරනවා. ජපුරට ගන්නවා, සමරට ගන්නවා. හැබැයි ඒකට ඔයාලට එන්න නම් මේ විවෘත විශ්වවිද්‍යාල වල තියෙන කෝස් එකක් කරන්න ඒකත් කරලා තමයි එන්න ඕනේ. එතකොට මේකට ගන්න මේකේ ආයතනපත් බාරගන්නේ පුවත්පත් දැන්වීමක් කරා. නිවුස් පේපර් එකේ දාන්න. මෙන්න මෙහෙම කට්ටිය විශ්වවිද්‍යාල මේ වර්ෂයට විශ්වවිද්‍යාල ගන්නවා කියලා. නැත්නම් UGC වෙබ් එකේ දානවා. මේ
එතකොට ඒකට අයිතුම් කරන්නේ සාක් හරි පොදු රාජ්‍ය මණ්ඩලී හරි ඔය කේක තියෙන්නේ දකුණු ආසියා ක්‍රීඩා කියයි ආසියා ක්‍රීඩා තරඟ ඔය වුන් කීකී තරඟ තියෙනවනේ අන්න ඒවා දක්ෂතා තියෙනවනම් මෙහෙම කරන්න හරිද හරි හරි ඊට පස්සේ කතා කරන්නේ අපි අතිරේක ප්‍රවේශ ගැන අතිරේක ප්‍රවේශ මේ අතිරේක ප්‍රවේශ ගොඩක් ඕනලා තිබේ 2019 නංගිලා මල්ලාට මම ඒකත් මේකටම දැම්මේ මේකත් අර ප්‍රවේශ වල විශේෂ ක්‍රමයක් නිසා මම ප්‍රවේශ ගැන වෙනම වීඩියෝ එකක් කරන්නම් මේක දැනට නංගිලා මල්ලාට දැන් කිව්වොත් එම් ඔළුව ඕල් කරගන්න නිසා මම කිව්වේ නෑ මේක 2019 කට්ටිය දාන වැදගත් හැබැයි 2020 කට්ටියත් බලන්න ඔයාලට කවදා හරි මේ අතිරේක ප්‍රවේශය අනිවාර්යයෙන්ම ඕන වෙනවා හරිද එතකොට අතිරේක ප්‍රවේශයක් කියන්නේ නම් ඉවල්ලේ සාමාන්‍ය කැම්පස් එක මම කියන්නේ කැලණිය කියලා ඔන්න කැලණි මේක අතිරේක ප්‍රවේශ ගොඩාක් කියන්නේ බහුතරය කියන්නේ මේ අතිරේක ප්‍රවේශ අපේ කලා කට්ටිය අනකල කලා කට්ටිය අනිත් ඒවා මේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කලා අයගේ ඔයාලා උසස් පෙළ ගණනන එක එක භාෂා වලින් සහ එක එක විෂයන් වලින් කලා ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලා දේශපාලන විද්‍යාවයි ආර්ථික විද්‍යාවයි අර ඔය තියෙන්නේ සිංහල BC ඕම කියලා ඒකත් එක්ක තව සබ්ජෙක්ට් එකක් කරන්නේ එක්ක ජපනීස් කරනවා නැත්නම් හින්දි කරනවා ගොඩක් අය හින්දි කරනවා හරි හින්දි කරනවා ඔය විදිහට එක භාෂාවන් තියෙන්නේ ආන්න ඒවායින් කරන කට්ටියට chance එකක් තියෙනවා මේ අතිරේක ප්‍රවේශයටදී කැම්පස් යන්න ඒ කියන්නේ නම් ඉවල්ලි දැන් මම කියන්නේ මෙන්න මේ කැලණිය කැම්පස් එක හරිද කැලණිය කැම්පස් එකේ ආර්ට් එක ගන්නවනේ ආර්ට් බැච් එක ගත්තට පස්සේ මේකේ මේ හින්දි දැන් හින්දි අයටත් දෙන්න බෑ කැම්පස් හින්දි අයට ඔන්න පළවෙනි කට් ඔෆ් එකකින් දාලා හින්දි අයව ගන්නවා බෝඩ්ටුවටත් බලනවා හින්දි අයව මේ වෙනවා කියලා. ඒකට හින්දි කරපු අය ගොඩක් අඩුවෙනේ. හින්දි ජපනීස් ඉතාලි ඔය එක එක භාෂාවන් තියෙනවානේ භාෂාවන් සහ වෙනත් සබ්ජෙක්ට් තියෙනවානේ කරපු. ඒකට ඔය සමහරව මොනවද ඒකට කියන්නේ එක අමුතු කියන්නේ වෙනස් විෂයන් කරපු කට්ටිය ඉන්නවානේ අර විෂයන් දෙකට අමතරව. එතකොට ඔයාලා එතකොට කැලණියේ ඔන්න පටන් ගත්තට හින්දි කරන්න ඉන්නේ 4 දෙනෙක් නැත්නම් 5 දෙනෙක්. මම කියලා 10ක් කියලා. හින්දි කරන්න ඉන්නේ 10ක්. පළවෙනි කට් ඔෆ් දැම්මා බෝඩ්ටුවකුත් දැම්මා හරි ගියේ නැහැ. වැඩේ හරි ගියේ නැහැ. හින්දි 10 දෙනා ඉන්නේ. දැන් කොහොම හරි කැලණිය පටන් ගන්නෙ නැහැ මේ 10 දෙනා. හැබැයි ආර්ට් එක පිළිලා. ආර්ට් එක ඇති වෙන්න ගන්න පිළිලා. එතකොට මෙන්න මේ සබ්ජෙක්ට් එකට කට්ටිය මදිනේ දැන්. බැච් එක 10 දෙනෙක්ගෙන් පටන් ගන්න නේ ඒක. අවාසියක්නේ. කට්ටිය මදි හින්දා UGC එකෙන් අතිරේක ප්‍රවේශ විදිහට ළමයි ගන්න. මේක කම්ප්ලීට් වෙලා තියෙද්දි අතිරේක ප්‍රවේශයක් විදිහට හින්දි වලට ලියපු අය ගන්න. ජපනීස් වලටත් ඕක වෙන්නේ. හින්දි වලට මේ පාර ගොඩක් ආවා. හින්දි කරපු අයට තව තිබුණා මට මතකයි හැටියට ජර්මන් කරපු අයටත් ආවා. ජර්මන් තියනවනේ. ඔව් ජර්මන් කරන අයටත් ආවා. ඒතර යාලට chance එකක් දෙනවා UGC එකෙන් මෙන්න ස්පේස් වර්ගයක් තියෙනවා. ඒක වෙනම දානවා අතිරේක ප්‍රවේශ කියලා වෙනම එකක් දානවා. net එකට දාලා වෙනම එකකට මෙන්න ඔයාලට එන්න පුළුවන්. මේක නම් ඉවල්ලි සෑහෙන chance එකක්. සෑහෙන chance එකක් කියන්නේ අඩු ඉසෙ 0.4 0.6 ඔන්න ඔය වගේ ඉසෙඩ් වලින් ගිය කට්ටිය හිටියා 0.8 ඔන්න ඔය වගේ ඉසෙඩ් වලින් ගිය කට්ටිය 2019 ඔය අතිරේක ප්‍රවේශයට දී කියන්නේ ඔයාලා වෙනස් විෂයක් කරලා තියෙන්න ඕනේ. මේ වෙනස් විෂයට ඒ කැම්පස් එක පටන් ගන්න බැච් එක මදි. බැච් එක මදි නිසා අතිරේකව ගන්නවා ළමයි. බැච් එකට අතිරේකව ගන්න. ඒක කැම්පස් එකේ අර තියෙන සම්පත් වලට ප්‍රයෝජනය කියන්නේ බාධාවක් වෙන්නේ නැති වෙන්න අතිරේකව ගන්න. හරිද? එතකොට හැම කරා කියලා මේක නම ගන්න නැහැ. එතකොට මේ අතිරේක ප්‍රවේශ නම් මල්ලි 2019ට තිබිච්ච ප්‍රශ්නයක් තමයි මේ අතිරේක ප්‍රවේශ වලට වෙනම ආයතන කරන්න ඕනේ නැහැ. ඔයාලා අර අප්පෙන් ඇප්ලිකේෂන් එක දාලවත් මුකුත් කරන්න ඕනේ නැහැ. ඔයාලා දාන සාමාන්‍ය යුනිකෝඩ් ලිස්ට් එක දැම්ම නම් ඇති. වෙනම ආයතන කරන්න ඕනේ නැහැ මේ අතිරේක ප්‍රවේශ වලින් එන්නේ. හරිද? සාමාන්‍ය යුනිවර්සිටි කෝඩ් ලිස්ට් එක එවුව නම් ඇති. UGC එකේ ක්‍රමවේදයක් තියෙනවා. දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික් එකට අර විශේෂ විෂයන් කරපු කට්ටියට එයාලා ඉසෙඩ් එකක් පෙළ ගස්සනවා ක්‍රියාවලියකින්. එතකොට ඒක දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කට අදාළ අයට මෙයාලා කතා කරනවා මෙන්න ඔයාව මම කැලණියේ හින්දි කරන්න තෝරගත්තා.
මම නැත්තම් කැලණියේ මෙන්න මේ භාෂාව කරන් ජපනීස් කරන්න තෝරගත්තා මම ජර්මන් කරන්න ඔයාව තෝරගත්තා ඔයා එන්න කියලා මේ කෝස් එකට එයාලා ලෙටර් එකක් දෙනවා නැත්තම් ස්මේ පාරනම් ඒක සාර්ථකම වුණා ගොඩක් අයට ඒක මේ වෙබ් එකේ දැම්මා ඒ නිසා මේ බලා ගන්න පුළුවන් වුණා ඒක මේ පාර තමයි මම දැන් හොඳටම උනේ නැත්තම් ගෙදරට ලියුමක් තමයි එන්නේ හරිද එතකොට මේ ඒකට අයදුම් කරන්න ඕනේ නැහැ වෙනම හරිද එතකොට නම් ඉවලේ 2019 ට තව ප්‍රශ්නයක් තිබුණා මේ අතිරේක ප්‍රවේශයට තව කය ගන්නේ නැද්ද කියලා. අතිරේක ප්‍රවේශයටද තව අය ගන්නවද නැද්ද කියන එකට මම මෙන්න මෙහෙම උත්තරයක් දෙන්නම් ඔයාලට. හරිද? ඒක ඔයාලට අපීල් කරන්නවත් එහෙම බෑ. ඒක යාළුවා ක්‍රියාවලියකින් වෙන දෙයක්. යාළුවා මේක කරන එකක් තමයි තියෙන්නේ. හිතන්න දැන් ඔය කලින් පාර අතිරේක ප්‍රවේශය ගත්තනේ කට්ටිය. ඔන්න එක පළවෙනි පාර අතිරේක ප්‍රවේශයෙන් ගත්තනේ. එතකොට මේ අතිරේක ප්‍රවේශවල එක නීතියක් තියෙනවා. ඔයා අතිරේක ප්‍රවේශයෙන් ඔයාව තෝරගත්තොත් කැලණියේ හින්දි කරන්න එක්සැම්පල් එකක් ගන්න. හින්දි කරන්න තෝරගත්තොත් ඔයා අනිවාර්යෙන්ම මේ කෝස් එක කරන්න ඕනේ. අනිවාර්යෙන් කියන්නේ මේ කෝස් එක කරන්න ඕනේ. කියන්නේ ඔයාලට බෝට්ටුවකින් වෙන කැම්පස් එකක් ආවත් යන්න බෑ. ඔයා මේකට රෙජිස්ටර් වුණොත් මේකම ඉන්න ඕනේ. වෙන කෝස් එකක් වඩා ඉල්ලන්නත් බෑ. ඔයාලට අපීලයක් දාන්නත් බෑ. ඔයා මේකම ඉන්න ඕනේ. එතකොට සමහර අයට කලින් කැලණිය ආර්ට් සිලෙක්ට් වෙලත් කැම්පස් එක සිලෙක්ට් වෙලා තිබිලත් අතිරේක ප්‍රවේශනුත් සමහර අයට කැම්පස් ආවා. අතිරේක ප්‍රවේශනුත් කැම්පස් එකක් ආවා. එතකොට කෙනෙක්ට හිතනවා මම කැලණිය ආර්ට් එකේ ඉන්නවද නැත්නම් කැලණිය හින්දි වලට යනවද කියන එක. කැලණිය ආර්ට් එක හින්දි වලට යනවද කියලා. එතකොට නැත්නම් මෙතන හිතන කොළඹ ආර්ට් එක ඇවිල්ලා තිබිලා මේ සබ්ජෙක්ට් එකට අතිරේක ප්‍රවේශයටදී එයාට ආවා. එතකොට එයා කල්පනා කරනවා මම මේ අතිරේක ප්‍රවේශ බාරගන්නේ නැහැ. මම මේකට යන්නේ නැහැ මේකම ඉන්නවා. අන්න එතකොට මෙන්න අතිරේක ප්‍රවේශ එකක් ඉස්සුණා. දෙවෙනි ළමයාත් තෝම කරනවා. දෙකක් ඉස්සුණා. තුන්වෙනි ළමයාත් තෝම කරනවා. අතිරේක ප්‍රවේශයට යන්නේ නැහැ. අර හිටපු එකේම ඉන්නවා. හරිද? ඔහොම වෙලා ආයෙ අර කැලණියට ආයෙ ඉතුරු වෙන ළමයි 5. බැච් එක පටන් ගන්න මදි. අඩුම 30ක්වත් එයාලා බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ආපහු බලනවා අර බෝට්ටු වටේදී වගේ ආපහු බලන රිසල්ට් එක චුට්ටක් අඩු කරලා කට්ටිය කතා කරොත් එනවද කියලා. ඊට පස්සේ ආපහු අතිරේක ප්‍රවේශයටදී ළමයිට එනවා. හරිද? ඒ නිසා ආයෙ එන්න ඉඩ තියෙනවා නම් මල්ලි. හැබැයි අර වගේ ගොඩක් එන්නේ නැහැ. මොකද මම දන්න අතිරේක ප්‍රවේශ වලට ආපහු ගොඩක් අය රෙජිස්ටර් වුණා. මොකද සමහර ගොඩක් අය අතිරේක ප්‍රවේශ ආපහු ගොඩක් නම් කියලා මල්ලට කලින් කැම්පස් එක කියලා තිබුණ නැහැ. මොකද එයාලා ගොඩක් ඉස්සෙල්ලා අඩුයි කිව්වා. හරිද 0.6 තිබුණා 0.7 තිබුණා. ඔහොම ඉස්සෙල්ලා අඩු වෙලා තිබ්බනේ. එතකොට මෙන්න මේ විදිහට කවුරු හරි නොගිනින් හිටියොත් ඒ chance එක අනිවාර්යෙන් තව කෙනෙක්ට තව නම් කෙනෙක්ට හරි මල්ලි කෙනෙක්ට හරි හම්බෙනවා. එහෙම ඇරෙන්න වෙන අතිරේක ප්‍රවේශ ගන්න විදියක් නැහැ නංගිමයි. හරිද? වෙනම අයදුම් කරන්න නැහැ අතිරේක ප්‍රවේශ වලට. ඒක UGC එකෙන් ඔයාලා සාමාන්‍ය දාන යුනිකෝඩ් ලිස්ට් එකේ ඔයාලගේ දත්ත හදාගෙන කැම්පස් වල ඉල්ලීම් මත තමයි ඔයාලව ගන්න. කැම්පස් එක UGC එකට කියනවා මට හින්දි පාඨමාලාව නැත්නම් ජපනිස් පාඨමාලාව ගන්න ළමයි මදි. මට මේක පටන් ගන්න විදියක් නැහැ. මොකද ලෙක්චර්ස් වලට මේව කරන්න වෙනවා. ඔයාලට බැජ් එකක් තියෙනවනේ. මට මේක කරන්න ළමයි මදි. ඒ නිසා මට ළමයි ටිකක් අතිරේකව දෙන්න කියලා UGC එකෙන් ඉල්ලීමක් කරලා කැම්පස් එක කරනවා. ඊට පස්සේ තමයි UGC එක අතිරේක ප්‍රවේශ දෙනවා. ඒකට මෙන්න අපි ඉතින් ලිස්ට් එක බැලුවා. මෙන්න මේ ළමයින්ට අපි ඔයගේ කැම්පස් එකේ අපි කැලණි කැම්පස් එකේ අතිරේක ප්‍රවේශ දෙනවා. ඒතොර එයාලා කතා කරනවා. එයාලා මේක රෙජිස්ටර් වුණොත් හරි රෙජිස්ටර් වෙච්ච නැතුනොත් ආයෙත් පුරත් පාඩුවක් ඇති වෙනවනේ මේ බැච් එක පටන් ගන්න බෑනේ. එහෙම වුණොත් තව නංගි ළමයිලට එකට මේ අතිරේක ප්‍රවේශයෙන් chance එක දෙනවා. විශේෂ ප්‍රවේශ වගේ වෙනම ආයුධම් කරන්න ඕන නැහැ. අතිරේක ප්‍රවේශ. එක නීතියක් තියෙන අතිරේක ප්‍රවේශ වල මේ අතිරේක ප්‍රවේශය බාර ගන්න ඕන. ඒක දිගටම කරගෙන යන්න ඕන. ආයි ස්පෙෂල් එකක් කරන්න ඕන. ඒකත් ඒකෙන්ම ඒ භාෂාවෙන්ම කරන්න යන්න ඕන. කියනවා දැන් හින්දි කරන්න ගන්නේ කැලණි ආර්ට් එකටනේ ආර්ට් එකට රෙජිස්ටර් කරන්න. ඒකට ඔයාලට වෙන භාෂාවක් තෝරගන්න බෑ. ඔයාලා කරනවා හින්දි භාෂාවෙන්ම තමයි. ඒකට ඒක ඔයාලට වෙනස් කරන්න බෑ. බෝට්ටුවට වලින් මාව සනකා බලන්න. එතකොට නම් මල්ලි අතිරේක ප්‍රවේශ වලින් ඔයාලට එන්න chance එකක් තියෙනවද නැද්ද කියන එකටත් ඔයාලට උත්තරයක් ලැබෙන්නේ නැති. හරිද? මොකද ඒක ඔයාලා වෙනම මේව කරන්නේ නැහැ. UGC එකේ district and district එකට වෙන ඉසඩ් එකක් යාලා බලන ඉසඩ් එකක් තියෙනවා. යාලා බලන නිර්ණායක ටික තියෙනවා. ඒකෙන් තමයි තෝරගන්නේ. හරිද? එතන මම හිතනවා ඔයාලට
විශේෂ ප්‍රවේශ අතිරේක ප්‍රවේශ යටතේ තිබිච්ච ගොඩාක් ගැටලු निराकරණය කරා වුණා කියලා වල සාමාන්‍යයෙන් මම සටහන් ගන්න නැත්නම් දැන් ගොඩක් නැගිලා බලලා සටහන් බලනවා හරි අඩුයි. හරිද? එතකොට ඒ නිසා මටත් ලේසි වීඩියෝ එක දාන්න එක. ඇත්තට මට ලේසි මොකද මට තියෙන වෙලාවත් එක්ක. ඒතර ඔයාලගේ අදහසත් පහලින් දාගෙන යන්න නම් මල්ලි අනිවාර්යෙන්ම. මම ප්‍රවේශ ගැන අනිවාර්යෙන්ම ඔයාලට දැන් 2019 ට නම් ඒක ගැන ඕනේ නැහැ. 2020 ට මේ ප්‍රවේශ ගැන ඒවල් තියෙන විශේෂ නීති කොහොමද? ඒ කියන්නේ කැම්පස් එකක් යන්න තියෙන පාත් ගොඩක් තියෙනවා. හරිද? ඒ පාත් ගැන මම වෙනම වීඩියෝ එකක් කරන්න. ඒතර ඔයාලට මේක ප්‍රයෝජනවත් වුණා නම් පහලින් ඉගෙන කියාගෙන යන්න මොනවා හරි ප්‍රශ්න ඇතිබොත් එකත් කියගෙන යන්න ඉඳ තියෙන වෙලාවට රිප්ලයි කරන්න නම් මල්ලි. හරි හැමෝටම ගොඩක් ස්තුතියි. හරි